සියලු දෙනාට ආදරෙන් පිළිගන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. දවසට අපි ජීවත් වෙන මේ තීරණාත්මක කාලේ මම හිතනවා අපි ලැබෙන හැම අවස්ථාවෙම උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයි. උපරිම ප්‍රයෝජන. ඒකට හේතුව මම දන්නේ අපිට කොච්චර කාලයක් මේව රැස් වෙන්න වෙයිද කියලා. පුළුවන් වෙයිද කියලා. ඒ නිසා උපරිම ප්‍රයෝජනය ගමු අපි. හරි. අද මම කිව්වා වගේ මම දන්නේ ඔයගලන්ට මතකද කියලා. මීට මාස දෙකකට තුනකට කලින් මම හිතන්නේ ඊටත් කලින් මම කොහේ අවුරුදු අන්තිම වෙනකොට ඔක්කොම ලොක්ඩවුන්ස් ඉවර වෙනවා. මුළු ලෝකෙම අරිනවා. මුළු ලෝකෙම වැක්සින් කරා කියලා සන්තෝෂ වෙනවා. දැන් එතනට ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔය BBC ඔය වගේ ඉන්ටර්නැෂනල් ඉලුමිනාටි කණ්ඩායමට කඩේ යන TV channel එකක් බැලුවොත් ඔයගලන්ට ඒක තේරෙයි. දැන් හොඳ mood music එකක් දාලා මේවා කරලා දැන් නැවත මොනවාද රටවල් විවෘත වෙනවා. අන්තිම රට තමයි ඕස්ට්‍රේලියාව. අද ඒගොල්ලෝ ඕපන් කරා බෝඩර්ස් ඕපන් කරා. ඉතින් ඒ වගේ දැන් හරි නේද? කොමලා වැක්සින් ගහලා කොමලා වෙලා කොන්සර්ට් පවත්වනවා, උත්සව පවත්වනවා. ඇමරිකාවේ කොන්සර්ට් එක සෑහෙන තෙරපීමක් වෙලා සෑහෙන ගානක් මැරුණත් මම තුවාල වුණා. ලොකු දේවල් සිදු වෙලා තියෙනවා. ඉතින් ඔක්කොම දැන් හරි. දැන් කොරෝනා ගිහිල්ලා අගහරු ලෝකෙට. මෙහි බය දැන් නැහැ. ලෝකයක තමයි තියෙන්නේ. අද ලෝකයේ සමාජය සමස්ත ලෝකය පාලනය කරන්නේ ප්‍රධාන මාධ්‍ය. ඒ මාධ්‍ය හරහා තමයි මිනිසුන්ගේ මූඩ් එක ක්‍රියේට් කරන්නේ. බය දෙන්න නම් බය දෙනවා. ප්‍රීතිය දෙන්න නම් ප්‍රීතිය දෙනවා. වියවුල දෙන්න නම් වියවුල දෙනවා. ඔක්කොම දෙන්නේ මාධ්‍යය. ඉතින් අපේ අයට මාධ්‍යව දැන් මෙච්චර කල් මොකද්ද කරේ මේ ලෝකය මේ අය මිනිස්සුන්ව මාධ්‍යට තියලා එන ගැහුවා. ඒ ලෝකෙම තමයි යේසුස් වහන්සේව කුරුසෙට තියලා එන ගැහුවෙත්. සෙනගව මොකද කරලා තියෙන්නේ? මාධ්‍යට තියලා එන ගහලා තියෙන්නේ. නේද? ඒ නිසා අපේ ඒක තමයි පාලනය කරන්නේ. මේ ලෝකය පුදුම වේගයෙන් මම හිතුවටත් වැඩිය වේගයෙන් පුදුම වේගයකින් ඇන්ටි ක්‍රයිස්ට් නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස්ව ගේන්න වෙල්කම් කරන්න සූදානම් වෙනවා. පුදුම වේගයකින් මට හිතා ගන්න බෑ. සමහර දේවල් වෙන ස්පීඩ් එක බැලුවහම අපිට හිතා ගන්න බෑ. ඔයගලන්ට සමහර දේවල් අපි කියනවා. ඒ කියන්නේ සාක්ෂි ඇතුව නිකන් මේ ඔහේ ආවට ගියාට කියනවා නෙමෙයි අපි. සාක්ෂි ඇතුව කියන්නේ. මම ගිය සුමානේ කතා කරා මාක් සකබර්ග් Facebook එකේ නම වෙනස් කරා කියලා. නේද? මෙටා කියලා මම කිව්වා මෙටා කියන වචනේ තියෙන්නේ කොහෙද කියලා ඉදරව පොතේ 4 වෙනි පරිච්ඡේදයේ. ඉස්සලා වචනේ මෙටා. මෙටා කියන්නේ එතනින් පස්සේ කියන එකයි. මෙතනින් පසුව කියන්නේ සභාකාලයෙන් පසුව. ඔබ දන්නවද Facebook එකේ මම දැක්කම මට ශ්‍රී ලංකාවේ Facebook එකේ මාක් සකබර්ග් දාලා තියෙනවා Facebook එකේ මෙටා එකේ තියෙන ඉස්සරහට ඒගොල්ලෝ ඉදිරිපත් කරන්න යන විශේෂිත ලක්ෂණයක් ෆීචර් එකක්. ඒ තමයි virtual 3D virtual reality. ඒක අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ඔයාට ඕනනම් අඟහරු ලෝකේ මේ වෙලාවේ ඉන්නවට පුළුවන්. Facebook එක කරා. ඒක තමයි හදන්නේ. ඒගොල්ලෝ හදනවා virtual. ඒ කියන්නේ මවා දක්වන්නේ හරියට එන්නේ මවා පෑම. ඇත්තට නෑ රියැලිටි නෙමෙයි. මවා පෑම. මවා පාන. මවලා දෙනවා ඒ වෙලාවේ. ඒ වාතාවරණය. එයා පෙන්නනවා ඩිමොස්ට්‍රේට් වීඩියෝ එකක් තියෙනවා. විනාඩි ගානක වීඩියෝ එකක් තියෙනවා. මම පෙන්නන්න කැමති නෑ. ඒව හදලා තියෙනවා. දැන් මම ඔක දැක්ක ගමන් එකපාරට මගේ අදහසට මට ආව දේ තමයි මුර්ගයාගේ රූපය. හොලෝග්‍රැෆික් ෆෝන් එකේ යටි තියෙනවා. හොලෝග්‍රැෆික් ෆෝන් එකේ දාලා එන කරලා. ඔය කතාව 2006 මම කියනකොට හොලෝග්‍රැෆික් තාක්ෂණය හරහා මේක ෆෝන් එකට ඇවිල්ලා ෆෝන් එක හරහා මේක වෙනවා කිව්වම මට මොකද කිව්වේ? විද්‍යා ප්‍රබන්ධ කිව්වා.
සයන්ස් ෆික්ෂන් පිස්සෙක් කිව්වා මට. 2006. අවුරුදු 16යි. රියැලිටි. ෆෝන් එකට අවිලා. හරි. ලෝකය හරි වේගෙන් ලෑස්ති වෙනවා මේ ඇන්ටි ක්‍රයිස්ට්ව වෙල්කම් කරන්න. ඇන්ටි ක්‍රයිස්ට් එන්න වාතාවරණය හදලා හැම තැනම හැම දෙයකම වාතාවරණය සකස් කරලා ඉවරයි. ඒගොල්ලන්ගේ එජෙන්ඩා එක අවුරුදු ගාණක් අවුරුදු මම හිතන්නේ 20ක් 30ක් තිස්සේ ඒගොල්ලෝ සූදානම් වෙච්ච දේ සූදානම් කරපු දේ දැන් ක්‍රියාත්මක කරලා පාලනයට අරන් ඉවරයි. ඔයගොල්ලෝ දන්නවද ඉස්සරහට ලොකු ආහාරයක් එනවා කියලා? මං කියනවා. බය නැතුව කියනවා. මොකද අර හේතුව ආහාරය කියන්නේ මෙන්න මේකයි. මුළු ලෝකෙම ෆුඩ් සප්ලයි එක පාලනය කරන්නේ මේ කණ්ඩායම. මුළු ලෝකෙම ෆුඩ් සප්ලයි එක. ඒගොල්ලෝ රටවල් පාලනය කරන්න යන්නේ ෆුඩ් සප්ලයි එක කන්ට්‍රෝල් කරලා. උඹලා කී කරුන් නැත්තම් උඹලට කැම නැහැ. උඹලට ගෑස් නැහැ, උඹලට පෙට්‍රල් නැහැ. කී කරුවේ. ඒතර ඕගොල්ලෝ හිතයි ලංකාවේ ප්‍රශ්න නැහැ, පොළවේ ඕන දෙයක් වැවෙනවනේ. වැවෙයි. බීජකෝ. වඩ කුඹුරක් තියෙයි. වීකෝ වවන්න. වපුරන්නේ මොනවද? කොහෙන්ද ගන්නෙ? බීජ. එළවලු වවන්න. බීජ කොහෙන්ද ගන්නෙ? ඉස්සර තමයි ගහෙන් කඩලා ගෙඩියක් කරන් වේලලා බීජ හැදුවේ. දැන් නැහැ. දැන් ඔයා ගස්ලව් ගෙඩියක් ගත්තොත් කඩේ ඒක යට දැම්මොත් පැලවෙන්න ගහ එනවා ගෙඩි නැහැ. ඇයි? ජාන වෙනස් කරලා. දෙවියන් වහන්සේ හදපු ස්වභාවික ක්‍රමය ජාන වෙනස් කරලා. ගස් ලැබු ඇට 10ක් රුපියල් 350යි. ලංකාවේ. දන්නේ නැනේ. ඒක තමයි ප්‍රශ්නේ. ගස් ලැබු ඇට වවන ගස් ලැබු ඇට ග්‍රෑම් 15ක් 4500යි. ලංකාවේ. මං කියනවාට ඔයගොල්ලෝ ගස් ලැබු ගන්න දින කඩේ අරගෙන ඇට ටිකක් දාන්න ගහ එනවා පැලවෙනවා භාගය දුර ගිහලා මැරෙයි වැවුනත් ගෙඩියෙන්නේ නැහැ මල් විතරයි ජානනස් කරලා අපි ඔක දන්නේ මොකද අපි වවන්නේ නැහනේ වවන අය ඒක දන්නේ ඒ නිසා ඒගොල්ලෝ පුරුදු වෙලා තිනවා බීජ අරගන්න ඔය සිස්ටම් එක ගැන මං කියලා අවුරුදු ගාණක් ගණන් ගත්තේ නැහැ ගණන් ගන්නෑ ගණන් ගන්නෑ තාම මංචොක් කාලා බහිනවා ඒකට මුකුත් කරගන්න බැරි වෙලා තියෙනවා තාම කොස් ගහේ ගෙඩි එනවා ඒව පැලවෙනවා යක්ෂයා ඇන්ටික්‍රයිස්ට් මේ මුළු සිස්ටම් එකම පාලනයට අරගෙන ඉවරයි ලෝකේ ෆුඩ් සප්ලයි චේන් එකක් තියෙනවා. ෆුඩ් සප්ලයි චේන් එකේ පාලනය අරන් තිනවා මේ කට්ටිය අතට. එනිසා රටවල් මින් ඉදිරියට පාලනය කරන්න යන්නේ මේ විදියට. අපි වගේ කුඩා රටවල් වලට සේ එකක් නැහැ. කටවාගෙන ඉන්න තමයි තියෙන්නේ. මොකද බලවත් අය බලවත් දේවල් ඔක්කොම කරලා ඉවරයි. මේක නවත්තන්න බෑ. මේ මම කියන දේ නවත්තන්න බෑ. උත්සාහ කරන්න එපා මේ පෙළපහලියන්දයි උද්ඝෝෂණයි බොරු කතා. මම මේ කියන්නේ මේ දේ සිදුවිය යුතුයි. ඒක එහෙම වෙන්න ඕනේ. මොකද බයිබලයේ තියෙනවා එහෙම වෙනවා කියලා. මේක නවත්තන්න බෑ. දෙවියන් වහන්සේ ඉඩ දීලා තියෙනවා ඒක වෙන්න. මොකද බයිබලයේ තියෙනවා ඒක වෙනවා කියලා. නැත්තම් කොහොමද ඇන්ටික්‍රයිස්ට් මුළු ලෝකයක් පාලනයට ගන්නේ? කොහොමද ගන්නෙ? අරන් ඉවරයි. අරන් ඉවරයි. හැබැයි කනගාටුවට කාරණේ මොකක්ද දන්නවද? ඇන්ටික්‍රයිස්ට්ගේ සෙනග යක්ෂයාගේ සෙනග මේ ඔක්කොමලම ඒ සලස්ම ක්‍රියාත්මක කරන්න ඕවර් ටයිම් වැඩ. හැබැයි දෙවියන් වහන්සේගේ සෙනග සභාව ඇල්මැරිලා. ඇල්මැරිලා. සභාව ඇල්මැරිලා. ගානක්වත් නැහැ.
ඒව ගැන කොහෙත්ම ගානක් නැහැ. සමහර අය ඒගොල්ලන්ට කඩ යන එක වෙන දෙයක්. නමුත් මං කියන සබාවක් හැටියට මිනිස්සු ගානක්වත් නැහැ. දෙවියන් වහන්සේගේ සෙනග සමස්තයක් විදිහට මම මේ කතා කරන්නේ. සමස්තයක් විදිහට. නිදි. නිදි කියලා මම අදහස් කරන්නේ මොකක්ද දන්නවද? ඇහැරිලා ඉන්නවා හොඳට ක්‍රියාකාරී. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හොඳට ජීවත් වෙනවා කියලා හොඳට ලයිව්ලි කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ කාරණාවට නිදි. සත්‍යයට, සැබෑවට, ආත්මයට නිදි. ඒකයි වෙලා තියෙන්නේ. මම ඔයගලන්ට අද කතා කරන්නේ මම විශ්වාස කරනවා මේ සෙනග එහෙම නෙමෙයි කියලා. මම විශ්වාස කරනවා මේ සෙනග ඇහැරිලා ඉන්න සෙනග කියලා. මම විශ්වාස කරනවා මේ සෙනග දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ඊම බලාගෙන ඉඳලා තමන්ගේ ජීවිත ඒ අනුව හදාගන්න, හැඩගස්ව ගන්න, වෙනස් කරගන්න උනන්දුවක් දක්වන ආසාවක් තියෙන සෙනගක් කියලා. අන්න ඒක නිසයි මම මේ කතා කරන්නේ. ඒක නිසයි මම කතා කරන්නේ. මම ඕගලන්ට කියන්නේ ඕගොල්ලන් යන්නේ හරි මාර්ගය කියලා කියන්න. හැබැයි එහෙම දැනගන්න නම් අපි දැනගන්න ඕනේ සමස්ත දෙවියන් වහන්සේගේ සැලැස්ම. නැත්නම් උන්වහන්සේ කියපු දේ, ඒ අනුව ලෝකෙ සිදුවෙන දේ, ඒ අනුව සබාවේ ස්වභාවය මේ ඔක්කොම අපි දැක්කහම තමයි අපිට තේරෙන්නේ හරි. අපි යන්නේ මේ මාර්ගයේ. ජොෂුවා එකනේ කිව්වේ. තෝරා ගන්න. මේ දවසේ තෝරා ගන්න. ඔබ සේවය කරන්නේ මේ වෙන දෙවිවරුන්ටද ස්වාමින් වහන්සේට. හැබැයි මම සහ මගේ පවුල නම් ස්වාමින් වහන්සේට සේවය කරනවා. හරි. යේසුස් වහන්සේ මේ සභාව ගැන අපිට කතා කරා. යේසුස් වහන්සේ ලිදරව් පොතේ අපිට කතා කරලා කියනවා සභාවට දෙනවා උපදෙස්. හරි. මම ලිදරව් පොතේ අධ්‍යයනය කරන වෙලාව මම මේක කතා කරලා ඔයගලන්ට කිව්වා සභා 7 සංකේතවත් කරනවා කාලවල් 7ක් ඉතිහාසයේ ආරම්භයේ සිට සභාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වා කාලවල් 7ක්. එහෙමනම් මේ අවසාන කාලේ නම් එනම් මේ තියෙන්නේ අවසාන සභාවේ කාලය. එළිදරව් පොතේ සභා 7 7වෙනි සභාව. මොකද උන්වහන්සේ සභාවට කිව්වේ? අපි යන්නේ ඒක තමයි අද කියවන්නේ යන්නේ. ලැවුදීසියාවේ සභාවට. යේසුස් වහන්සේ ලියපු ලියමන අපිට අදලා මම මේක මීට මම හිතන්නේ සුමානකට දෙකට ඉස්සලා නිකන් කතා කරා ටිකක් උඩින්. මම අද පොඩ්ඩක් ඒකේ වෙන පැත්තකින් බලන්න යනවා. එළිදරව් පොතේ 3 වෙනි පරිච්ඡේදය. එළිදරව් පොතේ 3 අපි 16 17 කිව්වා. මේක කියවා මීට ඉස්සලා මට මතකයි. මම ආපහු කියවන්න යනවා. එළිදරව් 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ සිට නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට අල්මැරී සිටින බැවින් මාගේ මුඛෙන් නුඹ වමාරන්නෙමි කාලකන්‍යාද දුක් මම රන්නෙමි හරි මට එතරයි මම රන්නෙමි හරි නුඹ උෂ්ණව හෝ සීතලව හෝ නොසිටින නිසා නුඹ ඇල් මැරිලා නිසා නුඹ ඇල් මැරිලා හරි කොහොමද ඇල් මැරුණේ මොකක්ද ඇල් මැරුණා කියලා කියන්නේ මොකද ඒ අදහස් කරන්නේ සමහර විට අපි හිතනවා ඇල් මැරිලා කියලා කියන්නේ චර්ච් එකට ඇවිල්ලා පැත්තකට වෙලා වාඩි වෙලා ඔහේ බලන් ඉන්නවා අපි නම් චර්ච් එකේ নমස්කාර කරනවා අත් දෙක උස්සගෙන අපි අත් දෙක උස්සලා යාඥා කරනවා අපි කට ඇරලා ප්‍රශංසා කරනවා අපි කට ඇරලා යාඥා කරනවා අපි යන අර බලන්නකෝ ආර්ය පැත්තකට වෙලා ඔහේ ඉන්නවා අත් දෙක මෙහෙම කරගෙන ඔය මොකක් අත් දෙක උස්සන්නෙත් නැහැ අපි හිතනවා එයා ඇල් මැරිලා එක්ක සීතලයි අපි නම් හොඳ රස්නේ ඇයි කැක් ගහලා කට ඇරලා අපි ප්‍රශංසා කරලා අපි එහෙම කරනවා කියලා. මම මේ කියන්නේ සභාවේ මේ සභාවේ අර්ථ තේරුණාද? මම ඔයගලන්ට ඉස්සෙල්ලාම කිව්වනේ මම ඉස්සෙල්ලාම දැන් මේකයි. මම කතා කරන්නේ සමස්ත සභාව ගැන.
ඒක තමයි හිතන්නේ. අපි ක්‍රියාකාරී නම් අපි හිතනවා අපි රස්නේ. අපි රස්නේ. හැබැයි එක්කෙනෙක් කොහේ නිකන් ඉන්නවනම් එයා හිතනවා බලන්නකෝ නේ. අර ඒකනේ සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නවද මේන් ලයින් චර්චස් වලට ගියාම අපි දන්නවා නැගිටිනවා හිම් බුක් එකක් කියවනවා එහෙම කරනවා අයියෝ මැරිලා වගේ. අපි එහෙමද නේද? ඩ්‍රම් එක ගගා 6-8 දාගෙන කරගෙන බීට් එකක් දාලා එව නේද නිකන් අපි ලයිව් අපි ගින්දර වගේ. ඒක තමයි ස්වභාවය. අපි බලන්නේ පිටස්තරේ. හැබැයි ඔයා දන්නවද සමහර වෙලාවට ඔය උඩ පැනලා දඟලන අයට වඩා අර හිම් එක කියවන කෙනාගේ හිත දෙවියන් වහන්සේට කිට්ටුයි කියලා. සමහර විට. මොකද පිටස්තර ස්වභාවය නෙමෙයි දෙවියන් වහන්සේ බලන්නේ. ඇතුළාන්ත ස්වභාවය. ඇතුළ. සමහර විට ඔයාව දන්නේ නැති ඔයාගේ ඇතුළ දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා ඇතුළේ ඔයාගේ මොකක්ද තියෙන්නේ? ඇතුළේ ස්වභාවය මොකක්ද? අන්න ඒකයි උන්වහන්සේ කතා කරන්නේ. නුඹ සීතලව හෝ උෂ්ණව හෝ නොසිට. නුඹ ඇල්මැරු නැත්නම් ලූක්වෝම් කියලා කියන්නේ. ඇල්මැරිලා කියන්නේ. ඇතුළ. ඔයාගේ ඇතුළ. කොහොමද ඇල්මැරෙන්නේ? කොහොමද ඇල්මැරෙන්නේ? මං කියන්නම් ඇල්මැරෙන විදිය. මං කියන්න ඕනේ නැහැ සමා වෙන්න. යේසුස් වහන්සේ කියනවා. ඒතර යේසුස් වහන්සේ කියන නිසා මං කියන්න යන්නේ නැහැ. මං එයා කියපු එක යොහාන් ලියපු එක ඕගලන්ට කියවන්න යනවා. මං නෙමෙයි කියන්නේ ලක්ෂ කියවයි මම පැහැදිලි කරලා දෙන්න. මම නෙමෙයි කියන්නේ දැන් මේ. මේක මගේ කතාවක් නෙමෙයි. මේ ඇල්මැරුන් එහෙම නැත්නම් ලූක්වෝම් ස්වභාව ගැන යේසුස් වහන්සේ කියන දේ. මොකද ඒක මේ සභාවට මේ කාලෙට අදාළයි. වර්තමානයේ ලෝකේ පුරා තියෙන යේසුස් වහන්සේගේ ශරීරය, ක්‍රිස්තු ශරීරයේ ස්වභාවය තමයි යේසුස් වහන්සේ මේ කතා කරලා කියන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ. මොකද සමහර විට අපි හිතාගෙන මම කියවනේ මම විශ්වාස කරනවා ඕගොල්ලෝ දෙවියන් වහන්සේ තුල උණුසුම්ව ඉන්න අය කියලා. මම විශ්වාස කරනවා. අවංකව. හැබැයි සමහර විට අපිට හදාගන්න ස්ථාන තියෙයි. සමහර විට අපිට ඇඩ්ජස්ට් කරගන්න ඕන දේවල් තියෙයි. ඒ විතරක් නෙමෙයි. සමහර විට අපිට හම්බ වෙයි ඒ ස්ථානෙට එන්න ඕන කෙනෙක්. අන්න ඒ කෙනාටත් අපි ආදර්ශයක් වෙන්න. සාක්ෂියක් වෙන්න. දැනගන්න එක අවශ්‍යයි. ඒ නිසා අපි දැනගමු යේසුස් වහන්සේ මොකද්ද මේ කාලේ සභාව ගැන කිව්වේ. මේ ලිපිය ලියන්නේ සභාවට. අන්‍ය ජාතීන්ට නෙමෙයි. වෙනත් ආගම් වල අයට නෙමෙයි මේ ලිපිය ලිව්වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට උන්වහන්සේගේ සභාවට. මේක තමයි වර්තමාන කාලේ සභාවේ ස්වභාවය. ඇල්මැරිලා. ඇක්ටිවිටීස් ගොඩයි. ඇක්ටිවිටීස් ගොඩයි. ක්‍රියාකාරකම් ගොඩයි. හැබැයි යේසුස් වහන්සේගේ ඇස් ඉදිරියේ මැරිලා. ලූක්වෝම්. ඇල්මැරිලා. මොකද යේසුස් වහන්සේගේ කාරණාවලට නෙමෙයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ හදාගත්ත සිස්ටම් එකකට, මිනිස්සයා විසින් හදාගත්ත සිස්ටම් එකකට, ක්‍රියාකාරකම් වලට. ඔයගොල්ලෝ දන්නවද මේ සිස්ටම් එක? දැන් මම මේ සිස්ටම් එකේ ඉඳලා මේ කියන්නේ. මේ ක්‍රමය කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ හොඳට උතන වාඩි වෙලා ඉන්නවා. මම මෙතන හිටගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවද මුල් යුදෙව්වෝ රැස් වෙන වෙලාවේ ඕගොල්ලෝ සිනගෝගයකට නිකන් හරි සමහර ඉන්ටර්නෙට් එකේ තියෙයි. YouTube එකට ගිහිල්ලා ගහලා බලන්න ඊශ්‍රායල් ටීම ගිය සිනගෝගයට යන සිනගෝගයට ගියොත් ඕගොල්ලෝ දකින්නේ එක පුටුවයි තියෙන්නේ. ඉස්සරහ එක පුටුවක් තියෙනවා. වටේට තියෙනවා හිස් හෝල් එක වගේ. ඒ කියන්නේ එන මිනිස්සු ඔක්කොම හිටගෙන ඉන්නවා දේශනා කරන කෙනා වාඩි වෙලා ඉන්නවා. දැන් කවුද මේක වෙනස් කරේ? මේ සිස්ටම් එක හැදුවේ.
මොකද ඕගොල්ලෝ ඔතන ඉඳලා වාඩි වෙලා හොඳට බලාගෙන කරලා ඒක හරි ඇතිනේ. මම මෙතන ඉඳගෙන දෙවියන් වහන්සේගේ වචනය කියලා කෑ ගගා උගුර කඩාගෙන කෑ ගහනකොට සමහරට ඇත්ත වෙන්න ඇතිනේ. සභාව ඇල්මරෙන්න ප්‍රධාන හේතුවත් මේකයි. මොකද ප්‍රේක්ෂකයෝ ඇති වෙලා තියෙනවා සභාවේ. සභාවට එනවා යම් කිසි ෂෝ එකක් ප්‍රේක්ෂකයෝ වාඩි වෙලා. නෑ. මුල් සභාව එහෙම තිබුණේ නෑ. ප්‍රේක්ෂකයෝ නෑ. ඒක නිසා තමයි අපි සිකුරාදට මීට් වෙන්නේ. දන්නවා. කතා බහ. සාකච්ඡා කරනවා. එකිනෙක සමග බෙදා ගන්නවා දේවල්. ඒකයි සභාව. මේ සිස්ටම් එක කොන්ස්ටන්ටයින් ඇති කරපු රෝමේ ඇති කරපු සිස්ටම් එක. දෙවියන්ගේ සිස්ටම් එකක් නෙමෙයි. හැබැයි කරන්න දෙන්නේ මේක තුල යනවා දැන්. හැබැයි අපි වෙනස් කරනවා සිස්ටම් එක. ඕකේ. ඇල් මරුණු ස්වභාවය. ඒ ඇල් මැරීමට හේතුව තමයි දෙවියන් වහන්සේගේ සෙනග ඇතුළාන්තේ නැත්නම් එයාගේ ඇතුලේ ස්වභාවය ගැනට වඩා පිටස්තර ස්වභාවය ගැන කල්පනා කිරීම, සෙවීම. හරි. දැන් යේසුස් වහන්සේ කියනවා නුඹ ඇල් මැරී සිටින නිසා උන්වහන්සේ වමාරන්ට යනවා කියලා. දැන් වමාරණ කනේ මම කතා කරන්නේ කොහොමද ඇල් මැරුණේ කියලා. මම හොයන්නේ ඇල් මැරුණේ කොහොමද? මොකද සිද්ධ වුණේ? සිද්ධ වුණ දේ තමයි මේ ක්‍රමය තුල මේ සිස්ටම් එක තුල දෙවියන් වහන්සේගේ වචනයට අනුව උන්වහන්සේ මට යමක් කියනවා මම Amen. මම දන්නේ මෙතන ඉන්න කෙනෙක්ද ඉන්ටර්නෙට් එකේ බලන කෙනෙක්ද කියලා. තීරණාත්මක මොහොතක ඉන්නේ. දෙවියන් වහන්සේව ප්‍රශ්න කරන්න එපා. මම දන්නේ. සදාකාලික ගිනිවිලයි සදාකාලික ජීවනය අතර තීරණයක ඉන්නේ. සැක කරන්න එපා දෙවියන් වහන්සේ. මම දන්නේ මෙතන මම හිතන්නේ මෙතන ඉන්ටර්නෙට් එක වෙන්නේ නැති. සහෝදරයා යේසුස් වහන්සේට ආදරේ. යේසුස් වහන්සේට ආදරේ. ඒ ගමන යන්න එපා. මම දන්නේ මම කාටද කතා කරන්නේ. කොහේ හරි යන්න. ආමෙන්. අදනද දෙවියන් මිනිසුන්ට ආදරේ කියලා. යේසුස් වහන්සේ ගොඩක් සෙනඟට ආදරේ කියලා. යේසුස් වහන්සේ මිනිස්සුયો ගැන සලකනවා කියලා. ඇතුලේ. අදනද දේශනාවල් මිනිසුන්ව වෙනස් කරන්නේ නැහැ කියලා. මම අපෝ කියලා. දේශනාවල් මිනිසුන්ව වෙනස් කරන්නේ නැහැ. ආලේපය මිනිසුන්ව වෙනස් කරන්නේ. දේශනාව වෙනස් කරන්නේ.
අපි සිස්ටම් එකක් හැදුවා, අපි ක්‍රමයක් හැදුවා රැස් වෙන්න. එකිනෙකා සමග කාරණාවල් බෙදා ගන්න. ඒ තුල සිදුවෙන්නේ අතුලාන්තයේ වෙනස් වීමක්. අතුලාන්තේ රස්නේ වෙන්න. උණුසුම් වෙන්න. අපි හිතන් ඉන්නවා අපි ක්‍රියාකාරකම් කරාම, අපි ඇක්ටිවිටිස් ගොඩක් කරාම අපි ලයිව්ලි නැත්නම් අපි ක්‍රියාකාර අපි ජීවමානයි කියලා. ලයිව්ලි කියලා. නෑ. උන්වහන්සේ කියපු දේ කරනවා නම්, ඒ කුඩා දේ කරනවා නම් තමයි යේසුස් වහන්සේ තුල අපි හරි දේ කළා වෙන්නේ. සබාව ක්‍රියාත්මක විය යුත්තේ අන්න ඒකටයි. අන්න ඒකටයි. ඇල් මැරුණා කියලා කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ආපු සිස්ටම් එක. අවුරුදු ගාණක් තිස්සේ අපි තුල දාගෙන හිටපු ක්‍රම වේදයකට අපි යන්න පුරුදු වෙලා තියෙනවා. අපි පුරුද්දට දේවල් කරනවා. පුරුද්දට දේවල් කරනවා. අපි දන්නවා හැමදාම මෙතනට එනකොට ඉස්සෙල්ලාම වර්ෂිප් එකක් තියෙනවා. නමස්කාර කාලයක් තියෙනවා. හරි. ඊට පස්සේ දේශනාවක් එනවා. ඊට පස්සේ කමියුනියන් ගන්නවා. ඊට පස්සේ අපි යනවා. ඒක නෙමෙයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ උදෙසා ජීවත් වෙමින් එයා උදෙසා අපි රත් වෙලා ගිනියම් වෙලා ඉන්න එක. ඒකයි බලාපොරොත්තු වෙන්නේ. අඩුම ගානේ සීතල වෙලා ඉන්නවනම් උන්වහන්සේ කියන මෙතන සීතලව හෝ හිටියනම් හොඳයි කියලා. සීතල වුණාම මිනිස්සු දන්නවා එයා සීතලයි කියලා. ඒ දන්නවා සීතලයි කියන්නේ මොකද්ද? පෙරව ගන්නව නේද? අපි නෝරෙලි කියලා අමිත් අපි ගිහලා ඉන්න පෙරව ගත්තා. බ්ලැන්කට් එකක් වලින් සමහර ලාවට. සීතල නම් මොකද වෙන්නේ? අපි ඇකිලෙනවනේ. ඇකිල්ල මොකද වෙන්නේ? වකුටු ගහනවා. රස්න නම් මොකද වෙන්නේ? අපි එළියට බහැලා ඇවිදිනවා. නේද? හුලං වදින්න. ඒ රස්නේ වුණා. ඒකයි ස්වභාවය. උන්වහන්සේ අදහස් කරන්නේ ඒකයි. උන්වහන්සේ උදෙසා රත් වෙලා ඉන්න රස්නේ. යේසුස් වහන්සේ කියපු දේ මම දැන් කියන්න යනවා මේ ඇල්මැරිච්ච ස්වභාවයට හේතුව. 17 වෙනි පදේ මෙන්න මේක තමයි. 17 වන පදය කාලකන්‍යාද දුක්ඛිතයාද දිලින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹව නොදැන නුඹ ධනවත්ය මට ධනෙ ඇත්තේය කිසි දෙයකින් හිඟයක් නැතයි නුඹ කියන බැවින්. හරි පොඩයි. මේක මම චුට්ටක් මාරු කරන උඩයට. නුඹ කියනවා නුඹ ධනවත් කියලා. ධනය ඇත්තේය කිසි දෙයකින් හිඟයක් නැහැ. අවශ්‍යතාවයක් නැහැ. කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එයාට ඒක ඉංග්‍රීසියෙන් ලස්සනට තියෙනවා. I have need of nothing. කිසිම දෙයක අවශ්‍යතාවයක් මට නැහැ. මං සම්පූර්ණයි. මට ඔක්කොම තියෙනවා. දැන් අපිට සමහරට මේක කියන්න බැරි වෙයි ධනය ඇත්තේ ධනෙ නැති වෙයි කියලා අපිට එහෙම කියන්න ටිකක් අමාරු වෙයි සමහර අයට මම දන්නේ. ඒකනේ මේ කතා කරන්නේ මේ කතා කරන්නේ ආත්මික ස්වභාවය. දැන් මේ කතා කරලා සබාව කියන්නේ මේ සබාව සල්ලි තියෙන සබාවක්. සබාවක් මේ කතා කරන්නේ එක ඉන්ඩිවිජුවල්ස් වලට නෙමෙයි මේ කතා කරන්නේ සබාවක් හැටියට. පොදුවේ සමස්තයක් විදියට. ඒ සබාව කියනවා අපිට සල්ලි තියෙනවා. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. කිසිම දෙයක අවශ්‍යතාවයක් අපිට නැහැ. හැබැයි උන්වහන්සේ කියනවා මොකක්ද දන්නවද? නුඹ කාලකන්ණි දුක්ඛිත හිඟන්නෙක් පොට්ටයි. අර ලස්සන වචන පොඩ අයින් කරමු. අන්ධයි කියන්නේ පොට්ටයි. ඒතර තමයි වදින්නේ එකට. අන්ධ කිව්වම අන්ධා නෑ පොට්ටයි. පෙන්නේ. ඒ වගේම නග්නව ඉන්නවා. නුඹ නග්නයි නුඹ ඇඳුන්නේ මේ කතා කරන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේ කතා කරලා කියනවා සභාවට මං ඉදිරියේ නැත්නම් යේසුස් වහන්සේ ඉදිරියේ නුඹ නග්නයි පොට්ටයි නැත්නම් අන්ධයි කාලකන්ණි දුක්ඛිත හිඟන්නෙක්. භයානක දේ මොකක්ද දන්නවද? උන්වහන්සේ කියනවා ඒ සිටින්න නුඹම බව. ඒ කියන්නේ නුඹ එහෙමයි කියලා නුඹ දන්නේ නැහැ. නුඹ නග්නයි කියලා නුඹ දන්නේ නැහැ. නුඹ හිඟන්නේ කියලා නුඹ දන්නේ නැහැ.
නුඹ කාලා කන්නේ කියලා නුඹ දන්නේ නැහැ. භයානකකම ඒකයි. හැබැයි නොදන්නවා කියලා කිව්වට මේගොල්ලෝ කියනවා we have need of nothing. ඒ කියන්නේ මම මුකුත් අවශ්‍යතාවයක් නැහැ මට. ඒ කියන්නේ මම ඔක්කොම දන්නවා. අද සභාව ගැන ඔයගොල්ලෝ දන්නවද මේ යේසුස් වහන්සේ කියන කතාව? ඒ ආකාරයෙන්ම ඇත්ත බව දානියෙල් කියනවා. දානියෙල් පොතේ. සභාව වර්තමාන සභාව නැත්නම් මම මේ කතා කරන්නේ සමස්ත ලෝක සභාව ගැන. වර්ධව තේරුම් ගන්න එපා. සභාවක මම අදහස් කරන්නේ ඒක. ලෝකේ තියෙන ක්‍රිස්තු ශරීරය. අද සභාව තරම් දැනුවත් වෙච්ච සභාවක් ලෝක ඉතිහාසෙම තිබුණේ නැහැ. සභා ඉතිහාසයේ අවුරුදු 2000ක් කාලයකට අද වර්තමානයේ සභාව තරම් දැනුම් සම්භාරයක් තියෙන සභාවක් තිබුණේ නැහැ. ඒයි දන්නවද? අද හැමෝටම ෆෝන් එකක් තියෙනවා. ඉන්ටර්නෙට් එක තියෙනවා. Google එක තියෙනවා. අද ලෝකේ ඉන්න ඕනම දේශකයෙක්ගේ මෙසේජ් එකක් විනාඩියෙන් දෙකෙන් හොයාගෙන බලන්න පුළුවන්. බයිබල් එකේ softwares තියෙනවා මමත් පාවිච්චි කරනවා. ග්‍රීක වචනේ හීබ්‍රු වචනේ හොයාගන්න එක මෙහෙම කරනවා. දානියෙල් පොතේ 12:4 දානියෙල් කියනවා අනාවැකිය. ඒ අනාවැකිය තමයි ඉෂ්ට වෙලා තියෙන්නේ. කියවන්නේ. දානියෙල් 12:4 මේ අවසාන කාලයේ සභාව ගැන අවසාන කාලේ දෙවියන් වහන්සේගේ සෙනග ගැන දානියෙල් ලියනවා. අවුරුදු 2500කට කලින් දානියෙල් පොතේ 12:4 නමුත් දානියෙල් නුඹ මේ වචන අසා අන්තිම කාලය දක්වා පොත මුද්‍රා කර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත. දැනගන්මද වැඩි වෙන්නේ යයි කීවේය. දානියෙල් කියනවා දෙවස කියනවා දානියෙල්ට. දානියෙල් පොත ඔක්කොම විස්තර දෙනවා. දානියෙල්ට දෙනවා මුළු ඔක්කොම ඉතිහාසය අනාගතේ ඔක්කොම දීලා කියනවා සීල් කරන්න. මුද්‍රා කරන්න. කොච්චර කාලයකටද? මොන කාල වෙනකන්ද? අවසාන කාලය දක්වා